අපි ගිය පාඩමේදී සාකච්ඡා කරා ප්‍රශ්නාංක 4 දක්වා. අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 5 සිට ඉදිරියට. බලමු. වායුමය අවස්ථාවේදී සංයෝගයක් ඒක අවයවයක්. ඒක අවයවකයක්. capital A. ඒ වගේම ද්වි අවයවකයක්. A2. මේ සංඝටක දෙක මිශ්‍රව තියෙනවා. මෙයාගේ ඒක අවයවකයේ මෞලික ස්කන්ධය 48යි. මෙයාගේ මෞලික ස්කන්ධය. A සහ A2 ග්‍රෑම් 96ක මිශ්‍රණයක්. A සහ A2 ග්‍රෑම් 96ක මිශ්‍රණයක් මේකේ තියෙන්නේ. සෙන්ටිග්‍රේඩ් අංශක 27 දී කෙල්වින් 300 දී. ඒ වගේම පරිමාව 33.6යි ඝන ඩෙසිමීටර්. මේ දෘಢ බඳුනේ A සහ A2 මිශ්‍රණය තියෙන්නේ ආරම්භයේදීම කියලා තියෙනවා. ආරම්භයේදී මිශ්‍රණයේ ස්කන්ධෙන් 50% දී අවයවක ලෙස පවතී. ඒ කියන්නේ ග්‍රෑම් 96න් ග්‍රෑම් 48ක් මෙහා තියෙනවා. එමනම් Na2 ප්‍රමාණය වෙන්නේ 50% ග්‍රෑම් 48යි. A2 වල මෞලික ස්කන්ධය A වල මෞලික ස්කන්ධය 48යි. A2 කියන්නේ 48 2ක් 96යි. මෞලික ස්කන්ධය මේ අනුව මෙතන මෞල 0.5යි. A2 මෙයාගේ ග්‍රෑම් 48යි. මෙයාගේ ග්‍රෑම් 48යි. ඒ වල මෞලික ස්කන්ධය ඒක අවයවයේ මෞලික ස්කන්ධය 48යි කියලා දීලා තියෙනවා. ඒ නිසා Na සමානයි 48 ග්‍රෑම්. මෞලික ස්කන්ධය 48යි. මේ අනුව මෞල 1යි. අපි දැන් බලමු ආරම්භයේදී A සහ A2 සංඝටක දෙකේ මෞල ප්‍රමාණ අපි දන්නවා. මේ තත්ත්වයට තේ බඳුනේ පීඩනය යහන්නේ. සමස්ත පීඩනය. බඳුනේ මුළු පීඩනය. PV සමාන NRT සමීකරණය භාවිතා කිරීමේදී පීඩනය සෑහෙන නම් පරිමාව දැන සිටිය යුතුයි. මෙන්න පරිමාව. N කියන්නේ මුළු මෞල සංඛ්‍යා මේ දෙක එකතුව 1.5යි. R දන්නෝ T දන්නෝ. මේ නිසා අපිට පුළුවන් මේ දීපු දත්ත වලින් පීඩනය සොයන්න. P සමානයි nRT බෙදීම V. මේ සඳහා අපි n වලගේ සොයන්න ඕන. මුළු n සමානයි NA ධන NA2. ඒ වල මෞල සංඛ්‍යාව 1යි. A2 මෞල සංඛ්‍යාව 0.5යි. මේ අනුව මුළු මෞල සංඛ්‍යාව 1.5යි. අපි දැන් මෙතෙන්ට ආදේශ කරමු. P සමානයි N 1.5යි මෞල R 8.314යි ජූල් මෞලයට කෙල්විනයට. දැන් මේ PV සමාන NRT භාවිතා කිරීමේදී දත්ත ඒකක සහිතව ආදේශ කළ යුතුයි. නැත්නම් ලකුණු ලැබෙන්නේ මේ ප්‍රකාශන ලකුණු අඩු කරනවා ඒකක නොතිබුණොත්. සෑම තැනකම ඒකක මේ විදිහට තියෙනවා. නැතු අවසානයේ P වලට විතරක් වර්ග මීටර නිව්ටන් කියලා ලිව්වට හරියන්නේ නැහැ. මේ ඒකක අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. T උෂ්ණත්වය කෙල්වින් 300යි. බෙදීම පරිමාව වාජනයේ පරිමාව තිබුණේ 33.6 ඝන ඩෙසිමීටර්
33.6 33.6 ඝන ඩෙසිමීටර් ඝන මීටර් කරන්න මේක 1000න් බෙදනවා. දැන් 1.5 වැඩි කිරීම 8.314 මෙතන එනවා 3.36 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 රින 3 මේ පැත්තේ අංක 3 වැඩි කිරීම 100 දැන් එතකොට මේ ටික සුළු කරන් පස්සේ 1.5 වැඩි කිරීම 8.314 වැඩි කිරීම අංක 3 බෙදීම 3.36 මෙතන 10 උරින දෙකක් එනවා උඩට ගියාම 10 4යි මේ සේරම වර්ග මීටර නිව්ටන් SI එකක දැන් ඉතින් ලඝු ගණක භාවිතා කළා මේ පීඩන අවසාන පීඩන සඳහා සුළු කිරීම කළ යුතුයි. එතකොට අපිට මේ ටික සුළු කරාම වෙනවා 1.11 වැඩි කිරීම 10.5 වර්ග මීටර නිව්ටන් 1.11 වැඩි කිරීම 10.5 වර්ග මීටර නිව්ටන් ඒක සුළු කිරීම ලඝු ගණක භාවිතයෙන් කළ යුතුයි. දැන් බලන්න මේ ටික සුළු කරන් පස්සේ අවසාන උත්තරය 1.11 වැඩි කිරීම 10.5 වර්ග මීටර නිව්ටන්. මේක තමයි බලාපොරොත්තු වන පීඩනය මේ වායු මිශ්‍රණය. වායු මිශ්‍රණයේ බලාපොරොත්තු වන පීඩනය. ඒ කොටස අවසන්. බලමු ඊළඟ කොටසට යන්න. මෙන්න මේ වායු සාම්පලය සෙනගෙඩි අංශක 107 දක්වා රත් කරනවා. ඔබ දැක්ක ඉස්සල්ලා වායු සාම්පලයේ A මවුල තිබිච්ච ප්‍රමාණය මෙන්න A මවුල 1යි A මවුල 1යි A2 මවුල 0.5යි A මවුල 1යි A මවුල 1යි A2 මවුල 0.5යි A2 මවුල 0.5යි A මවුල 1යි ඒක තමයි මේ සටහන් කරේ. එතකොට ඒ වායු මිශ්‍රණය වෙනත් උෂ්ණත්වයක් දක්වා ගෙනහලා තියෙනවා 107 දක්වා ගෙනහල්ලා. ඊට පස්සේ මෙන්න මේ සමතුලිතතාවට එළඹිලා තියෙන මේ අවස්ථාවේ පද්ධතියේ සමස්ත පීඩනය දීලා තියෙනවා 1.4 කියලා. ඒ කියන්නේ සමතුලිතතාවට එළඹුණාට පස්සේ උෂ්ණත්වය කෙල්වින් මේකට 273ක් යොදතරාම 380යි පීඩනය 1.4 10.5 පැස්කල් බඳුනේ පරිමාව 33.6 ඝන ඩෙසිමීටර් 33.6යි ඝන ඩෙසිමීටර්. මෙන්න මේ සමතුලිතතාවට එළඹුණු පද්ධතියේ මේ දීපු දත්ත ටික තියෙන. මුලින්ම තියෙන්නේ ගානේ පළවෙනි කොටස KP කේසි සදා ප්‍රකාශන.
බලමු එක ලියන්න KP හා KC සඳහා ප්‍රකාශන මේ බලන්න ගානේ පළවෙනි කොටස KP A2 වල ආංශික පීඩනය බෙදීම A වල ආංශික පීඩනය වර්ගය ඊගාට KC සමානයි A2 වල සාන්ද්‍රණය වායු බෙදීම A වායු සාන්ද්‍රණය වර්ගය AKC අපෙන් අහනවා මේකේ දෙවෙනි කොටස KC වල අගය KP හා KC මුලින්ම 107 දී KP හා ඒ ඇසුරෙන් KC ඒ කියන්නේ KP සානක් තියෙනවා KC සානක් තියෙනවා KP සාන නම් KP යන සමතුලිත නියතයේ සේවීම සඳහා ආංශික පීඩන දැනගත යුතුයි සමතුලිතව පටන් ගත්තේ ඒ වල මවුල 1යි මේකේ 0.5යි නමුත් සමතුලිතතාවයේදී මේකෙන් යම් ප්‍රමාණයක් ප්‍රතික්‍රියා වෙනවා. ඒතර මේ පැත්තට හැදෙනවා තව වැඩිපුර. ඒතර සමතුලිත අවස්ථාවේදී අපි මවුල ප්‍රමාණය හොයා ගන්න ඕන. හොයාගෙන ආංශික පීඩන හොයා ගන්න ඕන. ඊට පස්සේ එතනින් යන්න ඕන KP වලට. කොහොමද අපි සමතුලිත අවස්ථාවේදී ඒ සංඝටක වල මවුල ප්‍රමාණය හොයන්නේ? අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් හිතන්න. ගානේ දෙවෙනි කොටසේදී ඒ වල මවුල තියෙන්නේ 1යි මේ පැත්තේ මවුල 0.5යි A2 ඒ වල මවුල 1යි දෙකයි A A2 මෙතන ආරම්භක මවුල සංඛ්‍යාව 1යි මෙතන 0.5යි ඒ වල 1යි A2 වල 0.5යි දකුණු පැත්තේ 0.5 තියෙන පටන් ගත්තේ එතනින් ඊට පස්සේ සමතුලිතතාවය එළඹීමේදී අපි හිතමු මෙතනින් x ගියා මේ පැත්ත හැදෙන x බෙදීම දෙකක් මවුල සමතුලිත අවස්ථාවේ ඉතුරු වෙන්නේ 1 x මේ පැත්ත යනවා 0.5 ධන x බෙදීම දෙක මවුල මේ තමයි ආරම්භක ප්‍රමාණ මේ වෙනස් වන ප්‍රමාණ මේ සමතුලිත ප්‍රමාණ දැන් මේකේ මුළු මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන් ඔබට මුළු වායු ප්‍රමාණය වායු ප්‍රමාණ 1 x ධන 0.5 ධන x බෙදීම 2 මෙතනින් යනවා 1.5 ඍණ x බෙදීම 2 මේ තමයි මුළු වායු මවුල ප්‍රමාණ දැන් අපි සමතුලිත අවස්ථාවේදී එකිනෙකාගේ මවුල ප්‍රමාණ සොයා ගන්න නම් මේ x සොයා ගන්න ඕන. අපිට බැරිද සමතුලිත අවස්ථාවේදී මුළු මවුල ප්‍රමාණ හොයන්න වෙන ක්‍රමයකින්? අපිට පුළුවන් PV සමාන nRT දාලා. මේ තියෙන්නේ. අපිට මේ දත්ත ටික දීලානේ තියෙන්නේ මේ සමතුලිත අවස්ථාවේදී පීඩනය පරිමාව උෂ්ණත්වය සේරම දීලා තියෙන්නේ. එමනම් අපි PV සමාන nRT වලින් සොයමු සමතුලිත අවස්ථාවේදී මවුල ප්‍රමාණ n සමානයි PV බෙදීම RT PV සමාන nRT සමීකරණය ලියන්නම ඕන ගාන හදනකොට මේකට මුලින්ම ලකුණු වෙන් වෙනවා සමීකරණ ලියනකොට එක්ක PV සමාන nRT කියලා ලියලා ගන්න නැත්නම් n සමාන PV බෙදීම RT සමීකරණ මුලින්ම ලකුණු වෙන් වෙනවා ඊගාට ලකුණු වෙන් වෙන්නේ
ඒකක සහිතව දත්ත ආදේශ කිරීම. ඒ නිසා මෙතෙන්දී n සමානයි පීඩනය 1.4 10.5 පැස්කල් මෙත වර්ගමීටර් නිව්ටන් පරිමාව 33.6 වැඩි කිරීම 10 ඝන මීටර් බෙදීම සර්වත්‍ර වායනීයත්වය 8.314 ජූල් මෝලයට කෙලෙනට T 380 PV සමාන NRT භාවිත කරමින් මේ සුළු කිරීම කරනවා මෙතන 1.4 මෙතන 33.6 මෙතන 8.314 මෙතන 3.8 වැඩි කිරීම 100 ඒ 100 කියන උඩට ගත්තාම 10 ඍණ 5යි ඒ ඍණ 5ට මේ 5 කැපලා යනවා මේ ටික ඉතුරු වෙන්නේ මේ ටික සුළු කරන් පස්සේ ඔබට ලබාගත හැකි n සඳහා අගයක් ඒ ලඝු ගණක භාවිතයෙන් සුළු කිරීම කළ යුතුයි අපි ඒ සඳහා වැය කරන්න වෙලාව මේ වෙලාවේදී ඒ සුළු කිරීමෙන් ලැබෙන අගය විතරක් සඳහන් කරනවා 1.49 මේ මුළු මෝල සංඛ්‍යාව 1.49 මවුල දැන් ඔබට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන 1.5 ඍණ x බෙදීම 2 ඒ තමයි සමතුලිත අවස්ථාවේදී මුළු මවුල සංඛ්‍යාව දැන් ඔබට පුළුවන් මේ මවුල ප්‍රමාණය සමාන කරන්න මුළු මවුල සංඛ්‍යාව මේ තියෙන ඔබට දැන් පුළුවන් 1.5 ඍණ x බෙදීම 2 සමානයි මේ PV සමාන NRT වලින් ලැබිච්ච 1.49ට සමාන කරනවා 1.49 තද x බෙදීම 2 සමානයි එපතර 1.49 අඩු වුණාම 0.01යි මේ අනුව x ලාගේ යනවා 0.02යි 2 මවුල දැන් ඔබ මේ ටික හොයාගෙන අවසන් A2 මවුල ප්‍රමාණ A මවුල ප්‍රමාණ දැන් ඔබට පුළුවන් මේ පද්ධතියේ සමතුලිත පද්ධතියේ මුළු පීඩනය ඔබ දන්නවනේ PV සමාන NRT වලට පාවිච්චි කළානේ මුළු පීඩනය ඒක දීලා තිබුණානේ මේ තියෙන මුළු පීඩනය 1.4 නේ අපි එක් ප්‍රභේදයක ආංශික පීඩනය ගමු A2 වල A2 වල මවුල සංඛ්‍යාව හොයාගෙන ඊට පස්සේ මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදලා මවුල භාගයත් හොයාගෙන මේ මුළු මවුල සංඛ්‍යාව ඊට පස්සේ අපි ආංශික පීඩන හොයාගමු එක්කෙනෙකුගේ ඊට පස්සේ මුළු පීඩනයෙන් එයාගේ ආංශික පීඩන අඩු කරාම ඊළඟ එක්කෙනාගේ ආංශික පීඩන ලබා ගන්න පුළුවන්. අපි දැන් A2 මවුල සංඛ්‍යාව බලමු සමතුලිත අවස්ථාවේදී 0.5 ධන x බෙදීම 2 n A2 0.5 ධන x බෙදීම 2 මවුල 0.5 x කියලා ආවේ 0.02යි 0.2 බෙදීම 2 මේ අනුව 0.01 වෙනවා මේ අනුව මුළු මවුල සංඛ්‍යාව 0.5යි 1යි n2 එමනම් අපිට පුළුවන් මවුල භාග හොයන්න x A2 සමානයි n2 බෙදීම මුළු මවුල සංඛ්‍යාව 0.51 මවුල බෙදීම මුළු මවුල සංඛ්‍යාව මේ තියෙන PV සමාන NRT වලින් මුළු මවුල සංඛ්‍යාව 1.49 අපි එක බෙදනවා 1.49 බෙදනවා මේ තමයි මවුල භාගය ඒකක නෑ 5යි 1 බෙදීම 1.49 දැන් අපිට පුළුවන් ආංශික පීඩනයට එන්න
PA2 සමානයි XA2 වැඩි කිරීම P XA2 කියන්නේ 0.51 බෙදීම 1.49 සමස්ත පීඩනය අපි ගන්නවා මේ තියෙන්නේ 1.415 මුළු පීඩනය 1.415 वर्ग मीटर न्यूटन අපිට මෙතන සුළු කිරීමක් තියෙන්නේ මෙතන 0.51 වැඩි කිරීම 1.4 බෙදීම 1.49 වැඩි කිරීම 10.5 A2 වල ආංශික පීඩනය අපි මේ කොටස ලඝු ගණක භාවිතයෙන් සුළු කිරීම කරනවා එතකොට සුළු කිරීම කරාම 4.79 10.4 4.79 වැඩි කිරීම 10.4 ඒ තමයි A2 වල ආංශික පීඩනය ඔබ දන්නවා A2 වල ආංශික පීඩනයයි PA2 ධන PA මේ දෙන්නගේම එකතුව මුළු පීඩන සමානයි ඩෝල්ටන්ගේ ආංශික පීඩනයෙන් මුළු පීඩනය තමයි 1.415 කියලා තියෙන්නේ 1.415න් අඩු කරනවා 1.415න් අඩු කරනවා A2 වල ආංශික පීඩනය 10.5 ගත්තොත් 0.479 10.5 පැස්කල් මේ අනුව P A වලා ගේනවා ඔබට පුළුවන් ඔන්න විදිහට A වල ආංශික පීඩනය ගණනය කරලා හොයාගන්න 9.21 වැඩි කිරීම 10.4 0.921 වගේ එන්නේ වැඩි කිරීම 10.5 එක 9.21 10.4 කියලා ගන්නවා වර්ග මීටර නිව්ටන් මේක 10.4 එක 10.4 දැන් ඔබගෙන් අහන්නේ මේ පද්ධතියේ KP सेंटीग्रेड अंश 107 दी KP हाँ ये असुरें KC දැන් අපි KP සොයන්න ඕන ඒ කියන්නේ KP කියන්නේ PA2 බෙදීම PA වර්ගය දැන් මෙතන තියෙනවා අපි ගාව A සහ A2 වල ආංශික පීඩන तोड़ मे पैते A2 वाला आंशिक पीड़ने मे पैते A वाला आंशिक पीड़ने तर KP කියලා කියන්නේ බලන්න ඉස්සර ලියපු ප්‍රකාශනයේ KP A2 වල ආංශික පීඩන බෙදීම A වල ආංශික පීඩන වර්ගය A2 आंशिक पीड़ने KP के लेने
A2 වල ආංශික පීඩනය බෙදීම A වල ආංශික පීඩනයේ වර්ගය. දැන් මේකට ආදේශ කරමු. KP සමානයි A2 වල ආංශික පීඩනය 4.79 10 බෙදීම A වල ආංශික පීඩනය 9.21 10 वर्गमीटर न्यूटन एक वर्गे एकक එකක් ඉතුරු යන යට ඒක උඩට ගියාම නිව්ටන් ඍණ 1 මීටර් වර්ගය. දැන් මෙතන 4.79 බෙදීම 9.21 වර්ගය තියෙනවා. 4 වර්ගයේ මෙතන 4ක් කැපිලා ගියාම යට එනවා 10 4 බලය යටට. මේ ටික සියල්ලම සුදු කරන් පස්සේ 5.64 වැඩි කිරීම 10 කියලා එනවා. පහයි දශම 6.4 වැඩි කිරීම 10 එතකොට එන්නේ KP වලගේ. ඔබ දන්නවා KP සමානයි KCRT ඩෙල්ටා n. මේ සමීකරණය මගින් ඕන අපි KC වලට යන්න. KP සමානයි KC RT ඩෙල්ටා n. ඔබ දන්නවා ඩෙල්ටා n සමානයි මේ සමතුලිතතා සමීකරණය ගත්තොත් මෙතන එන්නේ 2A දකුණු පැත්තේ A2. දෙකයි A දකුණු පැත්තේ A2. ඩෙල්ටා n කියන්නේ ප්‍රතිඵලවල ස්ථායික විතික සංගුණක 1. මෙතන එකනේ තියෙන 1 ඍණ ප්‍රතික්‍රියක 2 ඍණ 1යි. මේ නිසා මෙතන ආදේශ කරාම KC RT ඍණ 1 KC බෙදීම RT මෙතනින් එනවා KC සමානයි KPRT. දැන් ඔබට සිද්ධ වෙනවා KP වල ලැබුණු උත්තරේ 5.64 10 5.64 10 5.64 10 මේ තමයි KP වල අගය ඒකකාවේ නිව්ටන් ඍණ 1 මීටර් වර්ගය. වැඩි කිරීම RT 8.314 ජූල් මවුලයට කෙල්විනයට වැඩි කිරීම T මේ පද්ධතියේ උෂ්ණත්වය මේ පද්ධතියේ උෂ්ණත්වය කෙල්වින් 380යි. කෙල්වින් මේ අනුව KC වල අවසාන ඒකක KP සමානයි KCRT ඩෙල්ටා n වලින් ඔබ දැක්කා සමතුලිතතාව තිබුණු ආකාරය. එතකොට මේකේ ගණිතමය ආකාරයක් තියෙන සුළු කිරීම. මේක සුළු කළා අවසාන උත්තරේ ගන්න. අපිට මේ වෙලාවේ ලඝු ගණක පාවිච්චි කළා මේක සුළු කළ හැකි. ඒ සඳහා කාලය වෙන් කරන්න. ඒක නිසා මේකේ පිළිතුර ඔබට ඉදිරිපත් කරනවා 1.78 වැඩි කිරීම 10 ඍණ 2. 1.78 වැඩි කිරීම 10 ඍණ
දෙක. ඔබට පේනවා මේකේ සමතුලිතතාවය තියෙන 2 ප්‍රතිවර්ත ලකුණ A2 2 ප්‍රතිවර්ත ලකුණ A2. තර මේකනේ සමතුලිතතාව. තර KC කියලා ඒකක එන්නේ මෙතන A2 බෙදීම මෙතන A වල වර්ගය. තර මෙතන ඒකක එන්නේ ඝන මීටරයට මවුල සාන්ද්‍රණය. මෙතන එන්නේ ඝන මීටරයට මවුල වර්ගය. එතකොට එක එකකයකට ඉතුරු වෙනවා. ඒක උඩට ගියාම මවුල උඩට ගියාම මවුල ඍණ 1 මීටර ඝනය. මේ නිසා අන්නේ ඒකක ඒ විදිහට හිතලා මෙතන මේ ඒකක සුළු කර කර යන්න එපා. ඒ විදිහට එන ඒකකේ හිතලා මෙතන දාන්න ඒකකේ. මවුල ඍණ 1 මීටර 3 වෙනි බලය. ඔය තමයි අපි මේ සමතුලිත පද්ධතියේ KP සහ KC මේ ආකාරයට සුළු කිරීමෙන් ලබා ගත්තේ. මේ බලන්න පළවෙනි කොටස සහ දෙවෙනි කොටස සාකච්ඡා කළ නිම කළේ. තුන්වෙනි කොටස ඉහත සමතුලිත පද්ධතියට හීලියම් මවුල 0.512. මේකට හීලියම් එකතු කළාට මේ සමතුලිතතාව ඉදිරියට හෝ ආපස්සට යමු වෙන්නේ නැහැ. සමතුලිතතාව වෙනස් වෙන්නේ නැහැ. ඇයි? හීලියම් මේ සමතුලිතතාවට සම්බන්ධ නොවන නිසා. එකම වෙනස මුළු සමතුලිත පද්ධතියේ ඒ තියෙන සංඝටක වලට මේ හීලියම් උත් එකතු වුණාම මුළු මවුල සංඛ්‍යාව ඉහළ යනවා. එතකොට සමතුලිත පද්ධතියේ මුළු මවුල සංඛ්‍යාව ඉහළ යනවා. මුළු මවුල සංඛ්‍යාව ඉහළ යාම නිසා පීඩනය වැඩි වෙනවා. එච්චරයි. පීඩනය විතරයි වැඩි වෙන්නේ. සමතුලිතතාව කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. ඔබ දන්නවා ඉතින් පරිමාව උෂ්ණත්වය ඒ සියල්ලම දන්නවා. ඔබට මවුල සංඛ්‍යාව හොයා ගන්න පුළුවන්. සමතුලිත අවස්ථාවේදී මේකේ මවුල සංඛ්‍යාව අපි සෙව්වා 1.49 කියලා ආවේ. සමතුලිත අවස්ථාවේදී මවුල සංඛ්‍යාව. ඒ මවුල සංඛ්‍යාවට එකතු කරන්න සමතුලිත අවස්ථාවේදී මවුල සංඛ්‍යාවේ 1.49 ඒකට එකතු කරන්න මේ 0.512. එතකොට මුළු මවුල සංඛ්‍යාව වෙනවා ගානේ 3 වෙනි කොටස මුළු වායු ප්‍රමාණ සමානයි 1.49 ධන හීලියම් මවුල 5.12 හීලියම් 1.49.512 මවුල සංඛ්‍යාව 2.0.2 මේකේ මවුල සංඛ්‍යාව වෙන්නේ. දැන් ඔබ මේ මවුල සංඛ්‍යාවට ගැලපෙන පීඩනය සොයා ගන්න පුළුවන්. මේකදී PV සමාන NRT දාලා කරන්නත් පුළුවන්. සියලුම භෞතික සාධක නියත නිසා මවුල 1.49 ඇති කරපු පීඩනය තමයි මේක. 1.49 ඇති කරපු පීඩනය තමයි මේක. 1.415. එමනම් දැන් මුළු මවුල සංඛ්‍යාව 2.0.02 එකට ගැලපෙන පීඩන හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙලාවේදී PV සමාන NRT දාන අවශ්‍යම නැහැ. හේතුව අපි PV සමාන NRT සමීකරණේ ළමයිනේ මවුල සංඛ්‍යාව විතරයි වෙනස් වෙන්නේ. පීඩනය
වෙනස් වෙන්නේ මවුල සංඛ්‍යාව වෙනස් වීම නිසා විතරයි. පරිමාව සහ උෂ්ණත්වය නිසා VT නියත නිසා P සමානුපාතකයෙන් ඔය තියරි එක යටතේ අපිට පුළුවන් මේක ඉතා ඉක්මනින්ම සුළු කරන් ලේසියෙන්ම PV සමාන NRT දාන්න නැතුව මේ විදිහට මවුල 1.49 1.49ක් මවුල ඇති කරපු පීඩනය තමයි 1.4 පැස්කල්. එහෙමනම් දැන් මවුල සංඛ්‍යාව 2.0.2 මේ මවුල ප්‍රමාණයෙන් ඇති කරන පීඩනය වන්නේ 1.4 බෙදලා 2.02න් වැඩි කරනවා. එක වෙනස මවුල සංඛ්‍යාව විතරයි. තර මේ ආකාරයට සුළු කරාම අපිට පුළුවන් අවසාන පීඩනය ලබා ගන්න. එම නිසා හීලියම් එක්කල පසු මුළු පීඩනය සමානයි මේ අනුව හීලියම් එකතු කිරීමෙන් පස්සේ පද්ධතියේ සමස්ත පීඩනය අපි සෙව්වේ. අපි බලමු ඊළඟ කොටසට යන්න. ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. ප්‍රභේදවල සම්මත උත්පාදන එන්තැල්පි දීලා තියෙනවා. සම්මත එන්ට්‍රොපි දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්ති වෙනස අහලා තියෙනවා. ගිබ් ශක්ති වෙනස හොයන්න නම් අපිට මෙන්න මේ විදිහට යන්න වෙනවා. සම්මත ගිබ් ශක්ති වෙනස සමානයි මෙන්න මේ ආකාරයට. මේ ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි පරාසය සොයමු. ඩෙල්ටා H සමානයි ප්‍රතිඵලවල උත්පාදන තාපය. ඩෙල්ටා H F ප්‍රතිඵල කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක උත්පාදන තාපය. ඒකෙන් අඩු කරමු ප්‍රතික්‍රියක උත්පාදන තාප. ප්‍රතික්‍රියක කියන්නේ කාබන් මොනොක්සයිඩ් මවුල දෙකක සහ ඔක්සිජන්. මේ වගේ ගානක් හදනකොට ඔබ මේ ටික ලියන්න ඕන. මේක තමයි තියරි එක. මේකට ලකුණු ලැබෙන ඔබට. ඊට පස්සේ දත්තාදේශ කරනවා ප්‍රතිඵල උත්පාදන තාපය කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක. පේනවනේ? ස්ටයිකියෝමීටර් මවුල දෙකයි. කාබන් ඩයොක්සයිඩ් වල 394යි. 394යි මවුලට කිලෝ ජූල්. සෑම ළමයෙක්ම ඒකක සහිතව දත්තාදේශ කිරීම කළ යුතුමයි. රිනා ප්‍රතික්‍රියකවල සම්මත උත්පාදන තාපය ප්‍රතික්‍රියක හැටියට කාබන් මොනොක්සයිඩ් තියෙනවා 110යි. රිනා 110 මවුලට කිලෝ ජූල් ඒ වගේ දෙකක්. ඊගාට ඉතුරු වෙන්නේ ඔක්සිජන් ප්‍රතික්‍රියක පැත්තේ. එයාගේ උත්පාදන තාපය 0යි. මූලද්‍රව්‍යයන්ගේ උත්පාදන තාපය 0යි. 0යි මවුලට කිලෝ ජූල්. මේ නිසා මේක සුළු කිරීමෙන් පස්සේ පිළිතුර ලැබෙනවා. සුළු කිරීමෙන් පසුව 394 788යි. මෙතනනවා 110 ධන 220. මේ ටික සුළු කරන් පස්සේ
8යි 8ෙන් 2ක් 6යි 568යි ඍණ මවුලයට කිලෝ ජූල් මේ ඩෙල්ටා H අපි දැන් බලමු සම්මත එන්ට්‍රොපි වෙනස සම්මත එන්ට්‍රොපි වෙනස වීම සඳහා භාවිත කරන සම්මත එන්ට්‍රොපි වෙනස සමානයි ප්‍රතිඵලවල එන්ට්‍රොපිය ප්‍රතිඵල ඍණ ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය ප්‍රතික්‍රියක ප්‍රතිඵලවල එන්ට්‍රොපිය කිව්වම එන්නේ දකුණු පැත්තේ කාබන් ඩයොක්සයිඩ් එන්ට්‍රොපිය මේ පැත්තේ තියෙන්නේ 213.6යි කාබන් ඩයොක්සයිඩ් 213.6යි ජූල් මවුලයට කෙල්විනයට ඍණ ප්‍රතික්‍රියක වශයෙන් තියෙන්නේ එන්ට්‍රොපි කාබන් මොනොක්සයිඩ් 190 බලන්න මෙතන ප්‍රතික්‍රියාව කාබන් ඩයොක්සයිඩ් මෝල දෙකක් තියෙනවා එන්ට්‍රොපිය මෝල දෙකක ඒ නිසා මෙතන දෙකෙන් වැඩි කරන්න ඕන ප්‍රතික්‍රියක වශයෙන් කාබන් මොනොක්සයිඩ් මෝල දෙකක 197.6 197.6 ජූල් මවුලයට කෙල්විනයට කාබන් මොනොක්සයිඩ් මෝල දෙකයි ඊගාවට තව අඩු කරන්න තියෙන ඔක්සිජන් මේ ප්‍රතික්‍රියාවේ ඔක්සිජන් තියෙන එක මවුලයක් ඔක්සිජන් වල එන්ට්‍රොපි 161.1යි 161.1යි ජූල් මවුලයට කෙල්විනයට මේකේ අවසාන පිළිතුර 129.1යි 129.1යි ඒකක ජූල් මවුලයට කෙල්විනයට එන්ට්‍රොපි ඒකක සම්මත එන්ට්‍රොපිය 129.1යි ජූල් මවුලයට කෙල්විනයට දැන් අපෙන් අහලා තියෙන්නේ සම්මත එන්ට්‍රොපි විපර්යාසය හෙව්වා සම්මත එන්තැල්පි විපර්යාසය හෙව්වා මේ සම්මත එන්තැල්පි විපර්යාසය මේ තියෙන්නේ දැන් සම්මත ගිබ් ශක්ති වෙනස මේ ප්‍රතික්‍රියාවේ අපිට පුළුවන් දැන් හොයන්න මේ විදිහට ඩෙල්ටා G සමානයි डेल्टा G समानाय डेल्टा H ऋण T डेल्टा S මේකේ සම්මත ලකුණ තියෙන්න ඕන නැත්නම් ලකුණු ලබා දීම ප්‍රතික්ෂේප කරනවා සම්මත තත්ත්වයට සියල්ලම ගණනය කිරීම කරේ डेल्टा H ऋण 568යි මවුලයට කිලෝ ජූල් ऋण 568යි මවුලයට කිලෝ ජූල් T සම්මත තත්ත්වයට සෙන්ටිග්‍රේඩ් අංශක 25 කෙල්වින් 298 කෙල්වින් වැඩි කිරීම ඩෙල්ටා S ऋण 129.1 ऋण 129.1 ජූල් තියෙන්නේ ඒක 1000න් බෙදනවා එතකොට උත්තරේ කිලෝ ජූල් මොකද මෙතනත් කිලෝ ජූල් නිසා මවුලයට කෙල්විනයට මේ කෙල්විනයට කෙල්වින් කැපිලා යනවා එතකොට මවුලයට කිලෝ ජූල් වලින් එතන උත්තරය එන්නේ මේ නිසා
මේකෙදී ලැබෙනවා ඍණ 568. මෙතන ඍණ ධන වෙනවා 298 වැඩි කිරීමේ 129.1 බෙදීම 1000. මේක දල වශයෙන් 0.3 විතර වැඩි වෙන්නේ මේක. මේකේ පොඩි ධනාගයක් එනවා 568. මේකෙන් යම් කොටසක් මෙතන එකතු වෙන ධනාගයක්. එතකොට අවසාන පිළිතුර එනවා 529.53. 529.53 ඒකක මවුලයට කිලෝ ජූල්. සම්මත ගිබ් ශක්ති වෙනස මේ ගානේ අපිට කියලා තියෙන්නේ සම්මත ගිබ් ශක්ති වෙනස සොයන්නේ කියලා. ඒක තමයි 529.53 මවුලයට කිලෝ ජූල්. ඊළඟට බලමු ගානේ දෙවෙනි කොටස. ප්‍රතික්‍රියාව සඳහා ගිබ් ශක්ති වෙනස සෙව්වේ පළවෙනි කොටස. අපි බලමු ඊළඟ කොටසට යන්න. මෙන්න මේ කොටසේ තියෙනවා යකඩ ඔක්සයිඩ් ෆෙරික් ඔක්සයිඩ් වියෝජනය තුලින් Fe ලබා ගැනීම සිදු නොවද. ඒ කියන්නේ ෆෙරික් ඔක්සයිඩ් වියෝජනයෙන් යකඩ ලබා ගැනීම පහසු නැහැ. නමුත් ෆෙරික් ඔක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් යකඩ පහසුවෙන් ලබාගත හැකි බව. ෆෙරික් ඔක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා යකඩ ඔක්සයිඩ් ලබා ගන්න පුළුවන්. ඒ බව ශිෂ්‍යයෙකු පවසයි. මේ කියමන සත්‍යද අසත්‍යද? ඒ කියන්නේ ෆෙරික් ඔක්සයිඩ් රත් කිරීමේදී මෙන්න ගිබ් ශක්ති වෙනස ඩෙල්ටා G ඉතා විශාල ධනාගයක් 1487 ගිබ් ශක්ති වෙනස මේ ප්‍රතික්‍රියාවේ. අපි බලමු මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්තිය වෙනස විශාල ධනාගයක් කියන්නේ සිදු නොවන බව තහවුරු කරලා තියෙන්නේ. අපෙන් අහනවා මේකේ කාබන් මොනොක්සයිඩ් එක යකඩ ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කළාම යකඩ නිදහස් වෙනවා ඔක්සිහරණය වීමෙන්. කාබන් මොනොක්සයිඩ් කියන්නේ ඔක්සිහාරකයක්. ඒතර අන්නේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වේද කියන එක තමයි පැහැදිලි කරන්න ඕනේ. එහෙමනම් අපි යකඩ ඔක්සයිඩය කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණ ලියමු. Fe2O3 solid ධන කාබන් මොනොක්සයිඩ් ඊතලයක් Fe ධන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා තුලනය කරන්න ඕන. ශක්ති විද්‍යාව හා සම්බන්ධ සෑම සමීකරණයකම භෞතික අවස්ථාව වැදගත්. භෞතික අවස්ථාව නොලිව්වත් ඒකට ලකුණු නොලැබෙන මේ සමීකරණයට තුලනය කිරීම කරන්න ඕන. O තුනක් තියෙනවා. කාබන් මොනොක්සයිඩ් 3කින් කාබන් ඩයොක්සයිඩ් අණු 3ක් ලැබෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ් ශක්ති වෙනස හොයමු. ඒකට අවශ්‍ය වෙන කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් ගිබ් ශක්ති වෙනස මොනොක්සයිඩ් ඩයොක්සයිඩ්. ඊට අමතරව මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්තිය වෙනස මෙතනින් ගන්න පුළුවන්. එතකොට මෙතන එනවා ඩෙල්ටා G සමානයි කාබන් ඩයොක්සයිඩ් මෝල් 3ක ගිබ් ශක්තිය කාබන් ඩයොක්සයිඩ් මෝල් 3ක එකෙන් අඩු කරන්න ඕන. කාබන් මොනොක්සයිඩ් ඊට අමතරව වෙනවා G යකඩ මූලද්‍රව්‍යක ගිබ් ශක්තිය 0යි. මේ ප්‍රතිඵලවල ගිබ් ශක්තිය එකෙන් අඩු ගන්නවා ප්‍රතික්‍රියක ගිබ් ශක්තිය ඍණ G කාබන් මොනොක්සයිඩ් මෝල් 3ක තන G ෆෙරික් ඔක්සයිඩ් මෝල් 1. මෙතන
කාබන් මොනොක්සයිඩ් අපි ගත්තොත් මෙතන යනවා කාබන් ඩයොක්සයිඩ් ඍණ G කාබන් මොනොක්සයිඩ් මවුල තුනක මූලද්‍රව්‍යයේ ගිබ් ශක්තිය බිඳුවයි අඩු වෙනවා G ෆෙරික් ඔක්සයිඩ් දැන් අපි බලන්න ඕන මීට ඉස්සෙල්ලා පළවෙනි කොටසේ ගණනය කිරීමෙන් සොයාගත්තා මෙන්න මේ දේ පළවෙනි කොටසේ අපි මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්තිය වෙනස හෙව්වා මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මෙයාගේ ගිබ් ශක්තිය 0යි තර කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්තිය වෙනසයි කියලා ගත්තේ කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක සහ කාබන් මොනොක්සයිඩ් මවුල දෙකක කාබන් ඩයොක්සයිඩ් මවුල දෙක ගිබ් ශක්තියෙන් කාබන් මොනොක්සයිඩ් මවුල දෙක ගිබ් ශක්තිය අඩු කරාම මේ ගානේදී ලැබුණා ගිබ් ශක්තිය වෙනස ඩෙල්ටා G 529.53 ඒ මවුල දෙකක් සඳහා මේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවට ලැබුණේ ඩෙල්ටා G සමානයි ලැබුණේ ප්‍රතිඵල G කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක ඍණ ප්‍රතික්‍රියක G කාබන් මොනොක්සයිඩ් මවුල දෙකක මෙන්න මේ සඳහා ලැබුණ වගේ තමයි ඍණ 529.53 529.53 ඍණ 529.53 මේ මවුල දෙකක් සඳහා කිලෝ ජූල් මවුල දෙකක් සඳහා තර මවුල 3ක් සඳහා නම් මේක දෙකෙන් බෙදලා 3 වැඩි කරනවා 529.53 මවුල දෙකක් සඳහා දැන් බලන්න මේකේ මවුල 3ක් සඳහා තියෙන තර මවුල දෙකක් සඳහා ආවේ 529.53 529.53 මවුල දෙකක් සඳහා එහෙනම් දෙකෙන් බෙදනවා මවුල 3කට 3ෙන් වැඩි කරනවා ඔන්න මේකට අදාළ ගිබ් ශක්තිය වෙනස 529.53 දෙකෙන් බෙදලා 3ෙන් වැඩි කරනවා මෙතන නා මවුලයට කිලෝ ජූල් ඊළඟට ඉතුරු වෙනවා ෆෙරික් ඔක්සයිඩ් වල ගිබ් ශක්තිය ඒක මේ විදිහට ගන්න පුළුවන් මේ බලන්න මෙතන මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්තිය වෙනස දීලා තියෙනවා ඩෙල්ටා G සමානයි ප්‍රතිඵල වල ගිබ් ශක්තිය G ප්‍රතිඵල කවුද යකඩ G ඔක්සිජන් ඒ ටික සේරම බිඳුවයි ඍණ යකඩ ඔක්සයිඩ් මවුල දෙකක යකඩ ඔක්සයිඩ් මවුල දෙකක මෙතන මේ ප්‍රතික්‍රියා පරිදි යකඩ මවුල 4ක ඔක්සිජන් මවුල 3ක ඍණ ෆෙරික් ඔක්සයිඩ් මවුල 2ක. එතකොට මේව බිඳුවයි. මෙතන G Fe2O3 මවුල 2ක් සඳහා 1487යි. මවුලට කිලෝ ජූල්
මේ යනවා මෙතනින් ගන්න පුළුවන් ෆෙරික් ඔක්සයිඩ් වල ගිබ් ශක්ති වෙනස G සම්මත Fe2O3 පිළිතුර එනවා මේක මේ පැත්තට ගත්තම ධන වෙනවා මේක එහා පැත්තට ගත්තම ඍණ වෙනවා 1487 බෙදීම 2 ඍණ 1487 බෙදීම 2 මවුලයට කිලෝ ජූල් මෙතන දෙවරක් 7යි 4යි 5යි නැත්නම් කෙලින්ම ගන්න පුළුවන් යකඩ ඔක්සයිඩ් මවුල දෙකක් සඳහා නම් 1487යි දැන් මෙතන 1487 යකඩ ඔක්සයිඩ් මවුල දෙකක් සඳහා තද යකඩ ඔක්සයිඩ් මේකේ තියෙන්නේ එක මවුලයයි අපි ලියපු සමීකරණයේ පරිදි යකඩ ඔක්සයිඩ් එක මවුලයයි තද මෙතෙන් එන්න ඕනේ Fe2O3 1487න් භාගේ 743.5 743.5 ඍණ 743.5 මවුලයට කිලෝ ජූල් දැන් මේ සුළු කිරීමෙන් පස්සේ මෙතන එන්නේ 529.53 වැඩි කිරීම 3 නැත්නම් 1.5 මෙතන දාන 743.5 අවසාන පිළිතුර මවුලයට කිලෝ ජූල් ඔබට පේන මේ සුළු කිරීමේදී අවසාන පිළිතුර සඳහා ලැබෙනවා 50.795 මවුලයට කිලෝ ජූල් මේ ප්‍රතික්‍රියාවේ ගිබ් ශක්ති වෙනස ඩෙල්ටා G මේ අනුව ෆෙරික් ඔක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කිරීමෙන් යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා ඒ ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ් ශක්ති වෙනස ඍණාගයක් එනිසා ඔබ අවසානයේ ලියන්න ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G සම්මත ඍණාගයක් ලැබේ එනිසා ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වේ ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ බව තහවුරු කරන්න ළමයි පස්වෙනි ප්‍රශ්නය සම්පූර්ණ අවසන් කරා අපි ඊළඟ පාඩමේදී බලමු ඊළඟ ප්‍රශ්නය සිත සාකච්ඡා කරන්න